समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය වන්දනීය සිල්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය ඇසුරු කොටගෙන මේ දිනවල සිදු කෙරෙන ඒ ධම්ම විවරණ සූත්‍ර ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා සූත්‍ර ධර්මයක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි අපි කවුරුත් මේ බලාපොරොත්තු වෙන්නේ. අද අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි අඩංගු වන මහා සීහනාද වග්ගයේ ඇතුළත් මහා සීහනාද සූත්‍රය පිළිබඳවයි. පින්වත්නි, මේ මහා සීහනාද සූත්‍රය ලෝම හංසන දේශනා විදිහටත් නම් තබලා තියෙනවා. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කේසර සිංහෙකු වගේ උතුමන් වහන්සේ නමක්. මේ සීහනාද සූත්‍රය කියවනකොට, හදාරනකොට, මෙනෙහි කරන විට භාග්‍යතුන් වහන්සේගේ තේජස පිළිබඳව, අපේ බුදුරජාණන් වහන්සේ මේ වගේ උතුමන් වහන්සේ නමක් කියන හැඟීමත් එක්ක පුදුමාකාර විදිහේ අභිමානයක් අපේ හිතට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර විදිහේ හැඟීමක්, බුදුරජාණන් වහන්සේ කළ කැපකිරීම, බුදුරජාණන් වහන්සේ විඳපු දුක් පිළිබඳව මේ උතුම් වූ සූත්‍ර ධර්මයේ විමසනකොට අපිට පැහැදිලි වෙනවා. දරුවෙක් අම්මා ගැන, තාත්තා ගැන ඉගෙන ගන්නවා නම් ඒ දරුවාට අම්මා ගැන, තාත්තා ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා. ඉගෙනගත්ත දරුවාට අම්මා කියන්නේ කවුද, තාත්තා කියන්නේ කවුද කියලා වටහාගත්ත දරුවාට කවම කවදාකවත් තමන්ගේ දෙමව්පියන් කෙරෙහි අපහැදීමක්වත්, කවම කවදාකවත් දෙමව්පියන්ගේ ගුණ අමතක වීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේත් අපිට අම්මා කෙනෙක් වගේ, අපට තාත්තා කෙනෙක් වගේ, ඊටත් එහා ගිය අපේ සංසාර ජීවිතය සූපත් කරන්න මේ ලෝකයේ බිහි වුණු උතුමන් වහන්සේ. උන්වහන්සේගේ ඒ ඥාන ගම්භීරත්වය, උන්වහන්සේගේ විශාරදත්වය, භාග්‍යතුන් වහන්සේගේ ඇති ඒ උතුම් වූ
ඍජු ගුණය පිළිබඳව අපට මේ සීහනාද සූත්‍රය විමසනකොට පැහැදිලි වෙනවා. අනිත් කාරණාව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මොනතරම් දුක් විඳලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ මොනතරම් කාලයක් කැපකිරීම කළා තියෙනවද කියන හැඟීම අපිට ඇති වෙනවා. ඒ කාරණාව සිහිපත් වෙනකොට පුදුමාකාර විදිහේ සංවේගයක් අපේ අම්මා අපේ තාත්තා අපි වෙනුවෙන් මෙච්චර දුක් විඳලා තියෙනවද කියලා අම්මගේ තාත්තගේ ඒ කැපකිරීම ගැන හිතන දරුවන්ට දැනෙනවා. ඒ වගේ සීහනාද සූත්‍රයේ අන්තිම හරිය අපි විමසනකොට අපිට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ මෙච්චර කැපකිරීමක් කරාද කියලා. ඒත් එක්ක පින්වත්නි අපිට පුදුමාකාර විදිහේ වීරියක් ඇති වෙනවා. අපිට මේ ධර්මයේ දායාද කරන්න මේ ප්‍රතිපදාව අපට සොයා දෙන්න ඉස්මතු කරලා දෙන්න විඳපු දුක් අපිට මේ ප්‍රතිපදාවේ සපවත්ව ගමන් කරන්නට උන්වහන්සේ ඒ දේශනා කළ ඒ ප්‍රතිපදාව අවබෝධ කරගත් ප්‍රතිපදාව මොන තරම්නම් අපි ඉවසීමෙන් වීරයෙන් අනුගමනය කළ යුතුද කියන හැඟීම ඇති වෙනවා. මෙච්චර කැපකිරීමක් කරලා මේ ප්‍රතිපදාව අපට හඳුන්වලා දුන්නේ. ඒක ලේසි කෙනෙකුට ඒ වගේම මේක ලේසියෙන් අවබෝධ වෙන දෙයක් නොවන බවත් අපට වැටහෙනවා. ඒ නිසා මේ මහා සීහනාද සූත්‍රය අපි පින්වත්නි අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේටම පූජා කරන්නටම අපි කවුරුත් කෘතගුණ වේදීව ඉදිරිපත් විය යුතුයි කියන පණිවිඩය අපේ හිතට මේ මහා සීහනාද සූත්‍ර විමසනකොට හැඟෙනවා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර එක්තරා වන ලැහැබක වැඩ වාසය කරනකොට සුනක්කත්ත කියන මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා පස්සේ අයින් වෙලා බුදුරජාණන් වහන්සේගේ අගුණ කියනවා. තැන් වල ගිහින් කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උත්තර වූ මනුෂ්‍ය ධර්මයක් නැහැ. සර්වඥතා ඥානය කියලා එහෙම දෙයක් නැහැ. විශේෂ වූ ඥානාදිගමයන් කියලා එහෙම දෙයක් නැහැ. උන්වහන්සේට තියෙන්නේ තමන්ගේම දක්ෂතාවයක් තරකයෙන් කාරණා විසඳලා තමයි උන්වහන්සේගේ දර්ශනය උන්වහන්සේ අරගෙන යන්නේ. උන්වහන්සේ තරකයෙන් වටහාගත් ධර්මයක් තමයි දේශනා කරන්නේ. යම් කිසි අර්ථයක් වෙනුවෙන් ධර්මයක් දේශනා කරනවද ඒ ධර්මයේ අනුව ක්‍රියා කරන යම් කෙනෙක්ගේ දුක මැනවින් එහෙත් කෙලවර වෙන බව දුක නැති වෙන බව මේ සුනක්කත්ත භික්ෂුන් වහන්සේ තැන් වල කියා යනවා. මේ කාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කනටත් වැටුණා. සරියුත් මහරහතන් වහන්සේ ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පිළිබඳව සුනක්කත්ත භික්ෂුව මෙන්න මේ විදිහේ වැඩි ප්‍රකාශයක් කර යනවා. භාග්‍යතුන් වහන්සේට මනුෂ්‍යත්වයේ ඉක්ම වූ දිවසක් නැහැ. උත්තර මනුෂ්‍ය ධර්මයක් නැහැ. විශේෂ වූ ඥානයකින් යුක්ත වෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේ විසින්ම උන්වහන්සේට විශේෂ වූ ධර්ම දක්ෂතාවයකින් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරලා ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ ඇසීම තුළින් දුක් කෙලවර කරන පිරිස් ඉන්නවා, දුක් කෙලවර වෙනවා. ඒ ධර්මයේ අසල යමෙක් අනුගමනය කරනවා නම්
ඔබ වහන්සේ එහෙම විශේෂ කෙනෙක් නෙවෙයි කියලා තැන් වල කියා යනවා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා සාරිපුත්ත සුණක්කත්ත කියන්නේ මෝග පුරුෂයෙක්. මෝග කියලා කියන්නේ පින්වත්නි ගුණයෙන් නුවණින් සීලයෙන් මේ ආදී වශයෙන් පිරිහුණු කෙනෙක්. මේ මෝග පුරුෂයා කොහොම කරන්නේ මාත් එක්ක තියෙන තරහකට. මාත් එක්ක ඇති තරහක් නිසා එහෙම කරන්නේ. හැබැයි සාරිපුත්ත ඔහු කියන කතාවක ඇත්තකුත් තියෙනවා. ඒ සුණක්කත්ත කියනවා බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මයේ ඇසීම තුළින් එය අනුගමනය කරන අයට දුක දුරුත් වෙනවා කියලා. සාරිපුත් ඒක භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇති ගුණයක්. සුණක්කත්ත ඒ කියන කතාවේ ඇත්තක් තියෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුණයන් පිළිබඳව පින්වත්නි එකින් එක මහා සිංහනාදයක් කරනවා. ඒ ගුණයන් ගැන අපිට ඉගෙන ගන්නකොට අපට දැනෙන හැඟීම අපේ භාග්‍යතුන් වහන්සේ මොන තරම්නම් වටින මොන තරම්නම් ගාම්භීර මොන තරම්නම් තේජසකින් යුක්ත මේ තුන් ලෝකයටම අග්‍ර ගුරු උතුමන් වහන්සේ නමක්ද කියන හැඟීම ඇති වෙනවා. අපිටත් අභිමානයක් ඇති වෙනවා. අනේ අපිත් එවැනි උතුමන් වහන්සේ නමකගේ පුත්‍රයන් වෙලානේ අපිත් ඉන්නේ. අපිත් එවැනි උත්තමයන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ වෙලානේ ඉන්නේ කියන හැඟීම අපිට ඇති වෙනවා. මේවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ නවරහාදී බුදුගුණ පිළිබඳව යම් කෙනෙක් සැක කරනවා නම් දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා මේ ආදී වශයෙන් තියෙන නවරහාදී බුදුගුණ පිළිබඳව යම් කෙනෙක්ට සැකයක් ඇති වෙනවා නම් මේ වගේ බුදුගුණ බුදුරජාණන් වහන්සේට නැහැ. අරහං කියලා ගුණයක් බුදුරජාණන් වහන්සේට නැහැ. සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත වෙන්නේ නැහැ. මේ විදිහට උන්වහන්සේගේ ගුණයන් යම් කෙනෙක් පිළිගන්නේ නැත්නම් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ රිද්ධි විදි ඥානය පිළිබඳව යම් කෙනෙක් සැක කරනවා නම් මෙහෙම රිද්ධි විදි ඥානියක් නැහැ. එක්කෙනෙක් වෙලා දෙදෙනෙක් වෙන එක දෙදෙනෙක් වෙලා බොහෝ දෙනෙක් වෙන එක ජලයෙහි පොළොවේහි ඇවිදිනවමින් ඇවිදීම අහසෙහි ඇවිදීම ඒ වගේම පොළොවේහි කිමිදීම බුදුරජාණන් වහන්සේට තියෙන ඒ විශේෂ වූ රිද්දීන් මෙන්න මේ දේවල් යම් කෙනෙක් කියනවා නම් එහෙම දෙයක් මේ ශ්‍රවණ බවත් ගෞතමයන්ට නැහැ. එහෙම රිද්දිවිද ඥානයක් අවබෝධ කරගත්ත යමක් උන්වහන්සේ තුල පවතින්නේ නැහැ කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත ඒ කියන පුද්ගලයා ඒ දෘෂ්ටිය අත් නොහැරියොත් මරණයට පත්වෙන මොහොත දක්වා ඒ දෘෂ්ටිය අත් නොහැරියොත් ඒ කියමන ඉල්ලාස් නොකරගත්තොත් ඒ කියමන නතර නොකළොත් ඒ පිළිගැනීමේම හිටියොත් ඒ කෙනා තනකින් යමක් තිබ්බා වගේ මරණින් මත්තේ නිරේ ගිහින් උප්පත්තිය ලැබනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සාරිපුත්ත මම ඊද්දිවිද ඥානයන්ගෙන් යුක්ත නවරහාදී බුදුගුණයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේ නමක් කියලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ පින්වත්නි සිංහනාද කරනවා. ඒ වගේම දිබ්බසෝත ඥානය දිබ්බසෝත ඥානය කියන්නේ මසසට නොපැනෙන ලෝකේ අන්‍ය
අමනුෂ්‍යාදී සත්වයන් දැකීමේ හැකියාව. ඒ සත්වයන්ගේ ශබ්ද ඇසීමේ හැකියාව. මෙතන ඉඳන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳන් යොදුන් 100 ගණන් දහස් ගණන් විතරක් නෙවෙයි කැමැති තාක් දුර ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දය ඇසීමේ හැකියාවත් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකට කියනවා දිබ්බ සෝත ඥානය කියලා. දිබ්බ චක්කු ඥානය කියන උන්වහන්සේ වැඩ ඉන්න තැන ඉඳන් ලෝකෙින් ඕනම සත්වයක් බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මසසට නොපෙනෙන සත්වයන් උන්වහන්සේට දැකීමේ හැකියාව තියෙනවා. ඔය පින්වතුන්ට මතක ඇති මහා සමය සූත්‍රය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වන්දනාමාන කරන්න දෙවිවරු දහස් ගණන් එනවා. එන දෙවිවරුන්ගේ ආලෝකය තේජස භාග්‍යතුන් වහන්සේ එතන වැඩ වාසය කරන මහා සංඝරත්නයට දේශනා කරනවා. දැන් මේ බ්‍රහ්මයා ආවා. ඔහුගේ ඉරිද්දිය මෙසේ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සින. ඉරිද්දියෙන් වර්ණයෙන් යසස්ශ්‍රීයෙන් මේ වාගේ මේ දෙවියා බ්‍රහ්මයා යුක්තයි කියලා දේශනා කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඕනෙම දෙයක් ඉන්න තැන ඉඳලා බලන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකේ ඕනෙම සත්වයක් මාසසට නොපෙනෙන ඕනෙම දෙයක් දැකීමේ හැකියාව තියෙනවා. ඒකට කියන දිබ්බ චක්කු ඥානය කියලා. ඒ වගේම පරචිත්ත විඥානන ඥානය. අනුන්ගේ හිත් දැනගැනීමේ නුවණ. රාග සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් දැනගැනීමේ ඥානය. යම් කෙනෙකුගේ හිතේ යමක් තියෙනවා නම් ඒ භාගතුන් වහන්සේට දකින්නට පුළුවන්කමක් තියෙනවා. සමහර බ්‍රාහ්මණයෝ සමහර වාද විවාද කරන්නේන උදවිය හිතේ පුදුමාකාර විදිහේ මාන්නයක් ඇති කරගෙන මම මේ ප්‍රශ්නේ අහලා ශ්‍රමණ බවත් ගෞතමයන් අවුලෙන් අවුලට පත් කරනවා කියලා හිතාගෙන එනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔවුන්ට සිතවිල්ල එනකොටම මෙයා අහන්න යන්නේ මොන ප්‍රශ්නයද? ඒ ප්‍රශ්නය මොන වගේ දෙයක්ද? ඒකට කෙලෙසේද පිළිතුරක් ලබා දිය යුත්තේ? මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ පිළිසිඳ දැනගන්නවා. සමහර බ්‍රාහ්මණයෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ පරීක්ෂා කරනවා. භාග්‍යතුන් වහන්සේ ගැන අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් නම් අනුන්ගේ හිත දැනගන්නට ඕනේ. ඒ වගේ බ්‍රාහ්මණයෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ඉඳගෙන හිතින් හිතනවා. හිතින් හිතනකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. අන්න ඒ වගේ හැකියාවක් එක පුද්ගලයෙකුට සීමා වෙලා පුද්ගල දෙන්නෙකුට සීමා වෙලා එහෙම නෙවෙයි. මේ ලෝකේ ඉන්නවනම් යම් සත්‍යයක් ඒ ඕනෙම සත්‍යයකගේ චිත්තසංතානය දැකීමේ නුවණ බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකට කියනවා පරිචිත්ත විඥානන ඥානය කියලා. ඊට අමතරව පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේට බල 16ක් තියෙනවා. එන්නේ බලයන් පිළිබඳවත් මේ මහා සිහනද සූත්‍රයේ දේශනා කරනවා. ඨාන ඥානය. යන කාරණා වශයෙන් දැනගැනීමේ නුවණ. ස්ථාන පිළිබඳව, අස්ථානයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේට මනා වූ නුවණක් තියෙනවා. ඒ වගේම අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ විපාක දැකීමේ නුවණ, කර්ම විපාක පිළිබඳව ඇති ඥානය. දැන් විවිධාකාර සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා. සමහර සත්‍යෝ මහත් වූ රජස් ඇති අය ඉන්නවා. සමහර අය අල්ප වූ රජස් අය ඉන්නවා. තිරිසන් සත්වයෝ ඉන්නවා. මිනිස්යෝ ඉන්නවා. අමනුෂ්‍යයෝ ඉන්නවා. නොයේක් ජීවිතවල නොයේක් උප්පත්තීන් තියෙනවා. නොයේක් ජීවිතවල ප්‍රතිසන්දිමය වශයෙන් ඒ වගේම ප්‍රවෘත්තිමය වශයෙන් නොයේක් විපාක ලැබෙනවා. ආන්නේ විපාකයන් දැකීමේ නුවණ යම් කෙනෙක්ගේ ජීවිතයේ යහපතක් වෙනවා නම් අනේ ඒකට හේතු වූ කර්මය භාගතුන් වහන්සේට දකින්න පුළුවන්කම තියෙනවා.
යම් කෙනෙක්ගේ ජීවිතයට අයහපතක් වෙනවා නම් ඒට අදාළ වූ කර්මය බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි විශේෂත්වය. දැන් අපට අපේ ජීවිත පිළිබඳව ඔය ඇත්තන්ගේ ජීවිත පිළිබඳව යම් යම් අදහස් තියෙනවා. මට මේ දේ වෙන්නේ ඇයි? අරයට එහෙම දේවල් වෙන්නේ ඇයි? එහෙම දේවල් වලට පින්වත්නි කර්මානුරූපීව හේතු තියෙනවා. හැබැයි ඒ කර්ම විෂය අපි වගේ ඊටාම හීන දීන වූ සත්වයන්ට ඒක අවිෂය වෙන කාරණාවක්. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කරේ කර්ම විෂය කියන්නේ සාමාන්‍ය සත්වයාට අචින්තය වූ ධර්මයක්. භාගතුන් වහන්සේට එහෙම නැහැ. කර්මය පිළිබඳව මේ සත්වයාට මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා නුවණින් දකින්න පුළුවන්. ඒ සත්වයාගේ කර්මයේ ගෙවීම, කර්මයේ ඡය වීම, කර්මයේ ස්වභාවය භාගතුන් වහන්සේට පිරිසිඳ දැකීමේ හැකියාව තියෙනවා. ඒකට කියනවා කම විපාක ඥානය කියලා. ඒ වගේම සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදා ඥානය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ කියන්නේ දෙව්ලොව මිනිස්ලොව සුගති දුගති වල යන එන සත්වයන් දැකීමේ හැකියාව තියෙනවා. මනුෂ්‍ය ලෝකේ ඉඳන් දිව්‍ය ලෝකයට යන සත්වයන් දකින්න පුළුවන්. දිව්‍ය ලෝකේ ඉඳන් මනුෂ්‍ය ලෝකයට යන සත්වයන් දකින්න පුළුවන්. මනුෂ්‍ය ලෝකේ ඉඳන් අපායට යන සත්වයන් දකින්න පුළුවන්. අපායෙන් අපායට යන සත්වයන් දකින්න පුළුවන්. මේ වගේ ඒ සියලුම සත්වයන්ගේ ඒ විවිධාකාර ගමන් සංසාර භවයන්ගේ ගමන දැකීමේ නුවණ භාගතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම පින්වත්නි අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය. ඒ කියන්නේ චක්සු ආදී ධාතුන් පිළිබඳව ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ධාතු පිළිබඳව ආයතන ධාතු පිළිබඳව චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මෙන්න මේ ආයතන ධාතුන් පිළිබඳව ස්කන්ධ ධාතු පිළිබඳව දැකීමේ නුවණ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ වගේම පින්වත්නි නානාදී මුත්තිකාන්ති ඥානය තියෙනවා. කියන්නේ නානා අදහස් තියෙන අය දැකීමේ හැකියාව තියෙනවා. දැන් සමහර අය වෙලාවට එකට හිටියට එකට ඇසුරු කළාට ඒ පුද්ගලයන්ගේ අදහස් අතුලාන්තයෙන්ම දැකීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපේ ජීවිත බොහොමයක් රැවටෙනවා. හොඳයි කියලා හිතන් ඉන්න අය හිටපු ගමන් නරක වෙනවා. එහෙම වෙන්නේ ඇයි? ඒ අත්තන්ගේ චිත්තසංතානේ තියෙන එකක් පිටට පෙනෙන්නට තියෙන්නේ අපි අවබෝධ කරගෙන තියෙන අපිට වැටහිලා තියෙන තව එකක්. නමුත් බුදුරජාණන් වහන්සේ අතුලාන්තයෙන්ම නොයෙක් පුද්ගලයන්ගේ අදහස් ඒ පුද්ගලයන්ගේ සිතවිලි දැකීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ අයට ඇති වෙන අදහස් උසස් ඒවාද පහත් ඒවාද ඒ පුද්ගලයන්ගේවා යහපත් දේවල්ද අයහපත් දේවල්ද ඒ චිත්ත සංතානයන් දැකීමේ හැකියාව ඒ අයට අරමුණු වන කරුණු පිළිබඳව දැකීමේ නුවණ බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒත් එක්කම පින්වත්නි ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය දැන් අපිට මතකයිනේ සුනීත සෝපාක වගේ ඒ දරුවන් පිළිබඳව ඒ අතුලාන්තයේ අල්ප රජස් ස්වභාවය මහා රජස් ස්වභාවය ඒ චිත්තසංතාන දැකලා ඒ චිත්තසංතාන අවබෝධ කර ගැනීමේ පිරිසිදු දැකීමේ හැකියාව තියෙනවා. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ වගේ ගත්තාම උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ ධර්ම ඥානය මෝරණ වේලාව බුදුරජාණන් වහන්සේ දන්නවා. සුනීත සෝපාක වගේ ඒ උතුමන් වහන්සේලා කුඩා දරුවන් වුණත් දැන් අපිට එහෙම හිතෙන්නේ නැහැනේ. දැන් පුංචි අවුරුදු 7 දරුවෙක් ඉන්නකොට නිකමටවත් හිතෙනවද මේ දරුවාට ධර්මාවබෝධයක් ලබන්නට පුළුවන් කමක් තියනවද කියලා. ඒ වගේ දරුවෙක් ධර්ම කාරණාවක් හරි යවුවහම අපි ඒ තරම් ගණන්වත් ගන්නවද? අපිට එහෙම හිතෙන්නේ නැහැ. නමුත් ඒ දරුවාට අපිට වඩා ධර්ම අවබෝධ කර ගැනීමේ ඥාණය තියෙන්නට පුළුවන්. ඒ වගේ කුඩා දරුවන්
කටේ කිරිසුවඳවත් ගියේ නැති දරුවන්ගේ චිත්තසංතාන දැක්ක හින්දා තමයි ඒ වගේ උතුමන් වහන්සේලා නිර්මාණය කරන්නට භාග්‍යතුන් වහන්සේට පුළුවන් කමක් ලැබුණේ. එනිසා ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥානය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ වගේම ධ්‍යාන විමෝක්ෂ සමාධි පිළිබඳව ඒ ධ්‍යානයන්ගේ සංකිලේශ වශයෙන් ඒ ධ්‍යානයන් වල අපිරිසුදු භාවයට හේතු ඒ අපිරිසුදු භාවය භාග්‍යතුන් වහන්සේ දන්නවා. ධ්‍යානයක් සමාපත්තියක් ඇති වෙන්නට ඒ ධ්‍යානයේ සමාපත්තියට හානි කරන එය අපිරිසුදු භාවයකට එයට පැමිණීමට බාධක වන හේතු බුදුරජාණන් වහන්සේ දන්නවා. ධ්‍යානයක් අපිරිසුදු වෙන්නේ එහෙම නැත්නම් ධ්‍යානය නැති වෙන්න හේතු කාරණා දන්නවා. ඒ වගේම තමයි ඒ ධ්‍යානයකට පත්වීමේදී ඒ ධ්‍යානයේ සහ සමාපත්තියේ ඇති ඒ ප්‍රණීත භාවය උසස් භාවය ඒ තුලට පිවිසීම බුදුරජාණන් වහන්සේ හොඳින් දන්නවා. ඒ වගේම නැවත ධ්‍යානයෙන් නැගී සිටීම, සමාපත්තියෙන් නැගී සිටීම මේ ආදී වශයෙන් කරුණු කාරණා බුදුරජාණන් වහන්සේ මනා අවබෝධයකින් යුක්තව භාග්‍යතුන් වහන්සේට ඥානය ලැබිලා තියෙනවා. ඒ වගේම පින්වත්නි පුබ්බේ නිවාසානුසති ඥානය, චුතුපපාත ඥානය. ඒ කියන්නේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් පසුව වැඩියෙන්ම පෙර භවයේ පිළිබඳව සිහි කරන්න පුළුවන් උතුමන් වහන්සේ. උන්වහන්සේට ප්‍රමාණයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට ප්‍රමාණයක් නැහැ. ඕනි තරම් ලෝකේ අතීත භවයේ පිළිබඳව, තමන් වහන්සේගේ භවයේ පිළිබඳව, අනුන්ගේ ජීවිතවල භවයන් පිළිබඳව දැකීමේ හැකියාව තියෙනවා. එක જાතියද, જાති දෙකද, જાති තුනද, જાති පහද, જાති හයක්ද, 100ක්ද, කෝටියක්ද, කල්ප ගානක්ද, එහෙම බුදුරජාණන් වහන්සේට සීමාවක් නැහැ. ඒ වගේම චුතූපපාත ඥානය නිවෙස් දෙකක් තියෙනවා. ඒ නිවෙස් දෙකට යන පාරක් තියෙනවා. ඒ පාරේ දෙමන් හන්දියක් තියෙනවා. එතෙන්ට වෙලා බලන් ඉන්න කෙනෙකුට ඒ නිවෙසින් අර නිවෙසට, අර නිවෙසින් ඒ නිවෙසට යන අය පේනවා. ඒ වගේ නොඑක් සත්වයන් නොඑක් තැන්වල නොඑක් භවයන් වල දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සතර අපාය මේ තැන්වල උප්පත්ති ලැබන ඒ චුත වෙන සත්වයන්, ඒ කියන්නේ මැරෙන සත්වයන් සහ මැරිලා උපදින සත්වයන් චුතු උපපාත. චුතු කියන්නේ චුත වීම, ඉපදීමට කියනවා පාත කියලා. එතකොට ඉපදීම සහ චුත වීමේ දැකීමේ නුවණ භාග්‍යතුන් වහන්සේට පවතිනවා. ඒ වගේම ආශ්‍රවක්ෂය ඥානය මේක සංසාරේ පුරාම පිරු පාරමිතාවන් වලට අනුකූලවම ලැබෙන දෙයක්. උන්වහන්සේට ඥානය අවබෝධය උන්වහන්සේ තුළ පවතිනවා. ඒ දන්න අවබෝධය මත තමයි අපට ආශ්‍රවයන් කෙලස් ධර්මයන් දුරු වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දේශනා කළේ. ඒත් එක්කම පින්වත්නි සර්වඥතා ඥානය දැන් විවිධ ඥානයන් පවතිනවා. ඒ විවිධ ඥානවලට විවිධ හැකියාවන් තියෙනවා. ඒ විවිධ හැකියාවන් තියෙන ඥානයන් අතරින් ශ්‍රේෂ්ඨතම ඥානය තමයි සර්වඥතා ඥානය. ඒ කියන්නේ සියල්ලම පිළිබඳව අවබෝධය බුදුරජාණන් වහන්සේට පවතින ඥානය. මේක බුදුරජාණන් වහන්සේ තුල පවතින විශේෂිත වූ ඥානය. ඒ කියන්නේ කිසිම දෙයක් උන්වහන්සේට අරමුණු නොවන දෙයක් නැහැ. උන්වහන්සේ නොදන්න දෙයක් නැහැ. මේ ලෝකේ නරකම දේත් බුදුරජාණන් වහන්සේ දන්නවා, මේ ලෝකේ හොඳම දේත් දන්නවා. දැන් නරකම දේත් දන්නවා කිව්වහම බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම වෙන එක බුදුරජාණන් වහන්සේ නමකට සුදුසු වෙන්නේ නැහෙනේ කියලා. මේ ලෝකේ නරකම දේ බුදුරජාණන් වහන්සේ දන්න හින්දා තමයි ඒ වාට හේතු සාධක පෙන්වලා දීලා මේව කරන්න එපා කියලා හේතු සහගතව කාරණා පහදා දීලා අපි එකකින් ගලවන්නට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. වැරද්ද උපරිමෙන් වැරද්දක් බව දැන ගැනීම, ඊට හේතු කාරණා දැනීම, ඒ වැරද්දෙන් ගැලවීමට ලොකු හේතුවක් වෙනවා. වගේම වැරද්ද නොකර නිවැරදිව ජීවිතය ගත කරන්නට ඒක ලොකු උපකාරයක් වෙනවා. මේ ලෝකේ හොඳම දේ දන්න නිසා තමයි
ඉහළම වූ සැපත දන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිවන අපට දේශනා කළේ. හොඳම දේ දන්නවා, නරකම දේ දන්නවා. හොඳ දේට හේතුත් දන්නවා, නරක දේට හේතුත් දන්නවා. ඒ නිසා නරක දේ නැති කිරීමට හේතු දේශනා කළා. ඒ වගේම හොඳ දේ ඇති කර ගැනීමේ හේතු භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේට විශාරද වූ ඥාන 4ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට විශාරද වූ ඥාන 4ක් තියෙනවා. මොනවාද මේ විශාරදත්වයන් 4? එකක් තමයි උන්වහන්සේට ඕනෙම තැනක ඕනෙම පිරිසක් ඉදිරියේ ගිහින් දේශනා කරන්න පුළුවන් මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. සම්මා සම්බුද්ධෝ කියලා ඕනෙම තැනක ගිහින් බුදුරජාණන් වහන්සේට බය නැතුව දේශනා කරන්න පුළුවන්. ඇයි උන්වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධත්වයට අභියෝග කරන්න තරම් කිසිම කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒක කාරණා සහිතව ඕක බොරු සම්මා සම්බුද්ධ කියලා කිව්වට මෙන්න මේ කාරණාවේ සම්මා සම්බුද්ධත්වයට අඩුයි කියලා කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරලා හේතු සාධක පෙන්වමින් සාධාරණව ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇයි එහෙම ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැති හින්දා. බොරු චෝදනා කරන්න පුළුවන්. හැබැයි ඒක කරුණ සහිතව ඔප්පු කරන්න බෑ. මොකද භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම්කිසි ධර්මයක් දේශනා කළා තියෙනවා නම් ධර්ම මාර්ගයට තමන්ගේ ජීවිතයට අන්තරාය කර ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට ධර්ම මාර්ගයට හානි කර යම්කිසි ධර්මයක් දේශනා කළා තියෙනවා නම් ඒ ධර්මය පිළිබඳව යම් කෙනෙක්ට අභියෝග කරන්න බෑ. ඔබ වහන්සේ මෙන්න මේ ධර්මය අන්තරා කරයි කියනවා. හැබැයි මේ ධර්මය මෙන්න මේ මාර්ගයට මේ ජීවිතයට අන්තරා කරන්නේ නැහැ කියලා කරුණු සහිතව ඔප්පු කරන්න බෑ කියනවා. ඇයි? ඒ තුල අනිවාර්යයෙන්ම අන්තරායක් තියෙන එක කවදාවත් කිසි කෙනෙක්ට වෙනස් කරන්නත් බෑ. අන්තරායක කාරණාවක් තථාගතයන් වහන්සේ දේශනා කරා නම් ඒකේ එහෙම්මම බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේට තියෙන විශාරදත්වය. දැන් බුදුරජාණන් වහන්සේගේ විශාරදත්වය නිසා බලන්න අපිටත් විශාරදත්වයක් ලැබිලා තියෙනවානේ. අපි හැමෝටම විශාරදත්වයක් ලැබිලා තියෙනවා. අකුසලයේ ඇති අනතුර අපි කවුරුත් බය නැතුව කියනවා. අකුසලයෙන් Tamanට වෙන හානිය, සංසාරේ නැසීම අපි කවුරුත් බය නැතුව කියනවා. බලන්න භාග්‍යතුන් වහන්සේගේ විශාරදත්වය කොහොමද එතකොට අපිට ඒ ධර්මයේ ඕන තැනක බය නැතුව කියන්න පුළුවන් වගේ ඒ ධර්මයේ කාටවත් ප්‍රතික්ෂේප කළා කරුණු සහිතව ඔප්පු කරන්න බෑ. ඇයි? එතන තියෙන ඇත්තම නිසා. අපිටත් ඒ තුنين විශාරදත්වයක් ලැබෙනවා නම් ඒ ධර්මයේ සොයාගත් නිර්මාපක වූ භාග්‍යතුන් වහන්සේට මොන තරම්නම් විශාරදත්වයක් තියෙනවද? ඔබම කල්පනා කරලා බලන්න. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය යම්කිසි විදිහකින් යම් කෙනෙක් අනුගමනය කිරීම තුළින් ඒ කෙනාගේ සසර දුක දුරු වෙන්නේ නැහැ කියලා කිසිම කෙනෙකුට කරුණු ඔප්පු කරමින් සඳහන් කරන්න බෑ. ඇයි? තථාගතයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවද අන්නේ ධර්මය යම් කෙනෙක් අනුගමනය කළොත් ඒ කාන්තයෙන්ම ඒ කෙනාගේ සංසාර ජීවිතය දුක එතෙන් නිවා වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන විශාරදව සැකයක් බයක් නැහැ. සමහර ශාස්ත්‍රූවරු ධර්මයේ දේශනා කරන සැකයක් තියෙනවා. මේක හරියයිද මේක නොගැලපෙයිද කවුරු අභියෝග කරයිද එහෙම වුණොත් මම මොනවද කියන්නේ? එහෙම බයක් ඇති කරගෙන තමයි බොහෝ ශාස්ත්‍රවලු තමන්ගේ දර්ශන ඉදිරිපත් කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ කිසිම විදිහකින් බයක් සැකක් නැතිව උන්වහන්සේට හංගන්න දෙයක් නැති හින්දා මේ ධර්මයේ විරුද්ධ වෙන්නේ බැබලෙනත් හින්දා යථාර්ථයේ භාග්‍යතුන් වහන්සේ විශාරදත්වයෙන් දේශනා කරනවා. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සතු ඒ ගුණ ධර්මයන් උන්වහන්සේගේ විශාරදත්වයන් ඒ ඥානයන් පිළිබඳව ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම අවබෝධ කරගෙන මේ දේශනා කරන මේ ධර්මයන් මා තුල නැහැ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම්
යම් කෙනෙක් කියනවා නම් යම් කෙනෙක් දෘෂ්ටියක් ඇති කරගෙන ඉන්නවා නම් සාරිපුත්ත ඒ දෘෂ්ටිය නැති කර ගන්න තාක්කල් ඒ සිතවිල්ල සිතෙන් බැහැර නොකරන තාක්කල් ඒ කෙනාගේ කියමනය ඉල්ලාස් නොකර ගන්න තාක්කල් මරණකම් ඒ දෘෂ්ටියේ ඒ එල්බැගීමේ හිටියොත් ඒ කෙනා නිරේගාමී වෙනවා. ඇයි සාරිපුත්ත මම මේ ආත්මයේදීම මේ ජීවිතේම මේ ගුණයන්ගෙන් මගේ ජීවිතය පරිපෝෂණය වෙලා තියෙන්නේ කියලා භාගතුන් වහන්සේ මහා සිංහනාදයක් කරනවා. ඒත් එක්කම භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා පින්වත්නි මම පිරිස් 8ක් ඉදිරියට යනවා කියනවා. කිසිම බයස්සක ලොමුදා ගැනීමක් නැතුව ශාස්ත්‍රීයයන් බ්‍රාහ්මණයන් ගෘහපතියන් මහාන බමුණන් ඒ වගේම සතර වරන් දෙවියන් ඒ වගේම තවතිසා දෙවියන් ඒ වගේම මාර පිරිස බඹ පිරිස මෙන්න මේ කියන පිරිස් හමු වෙන්න භාගතුන් වහන්සේ යනවා. ඒ හැමතැනටම ගිහිලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු විසඳනවා. නමුත් සාරිපුත්ත මට කිසියම් කෙනෙක් ඉදිරියේ බයස්සක් කිසිම ආකාරයකින් ලුමුදා ගැනීමක් ඇති වෙන්නේ නැහැ. මම ඊටාම විශාරදව ඔවුන් ඉදිරියට ගිහිල්ලා ඒ ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම සාරිපුත්‍ර මම යෝනි 4ක් මේ ලෝකයේ දකිනවා. යෝනි කියලා කියන්නේ උප්පත්තීන් 4ක් කියන එකයි. අණ්ඩජ ජලාබුජ සංසේද ජෝපපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තරයකින් උපදින සත්වයන්. ජලාබුජ කියලා කියන්නේ වස්ති කෝෂයේ බිඳගෙන උපදින සත්වයන්. ඒ වගේම සංසේදජ කියන්නේ ගවර වලවල් වලින්, ඒ වගේම අසුචියෙන්, ඒ වගේම තෙත් සහිත බිම් ප්‍රදේශයන් වලින් උප්පත්ති ලැබෙන සත්වයන්. ඕපපාතික කියන්නේ දෙවියන්, වේමානික අසුරයන්, නිරේ උපදින සත්වයන් ඇතුළු ඇතැම් මනුෂ්‍ය ලෝකයේ උපදින මිනිසුන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මම මේ යෝනි 4 දකිනවා සාරිපුත්ත. මේක මා තුළ තියෙන හැකියාවක්. මේක සර්වඥයන් වහන්සේගේ ගුණයක් කියලා දේශනා කරනවා. ඒ වගේම සාරිපුත්ත මම ගති 5ක් දකිනවා. නරක, තිරිසන්, പ്രേත, මනුෂ්‍ය, දිව්‍යමය වශයෙන්. බුදුරජාණන් වහන්සේ එතෙන්දී පැහැදිලි කරනවා යම් කිසි විදිහකින් යම් කෙනෙක් තිරිසන් ලෝකයේ නිරය උපදිනවා නම් ඒ කෙනාගේ උප්පත්තිය වෙන්නේ කොහොමද කියලා දකින බව. ඒ කෙනාගේ චිත්තසංතානය එක්ක, ඒ කෙනා කරන කියන දේවල් එක්ක, ඒ කෙනාගේ අනාගතය දැකීමත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මන් නිරයට යන කෙනෙක් දකින්නේ? මෙන්න මේ ගති 5 දකින්නේ කියලා දේශනා කරනවා. නිරයට යන කෙනා දකින්නේ හරි උපමාවක් දේශනා කරනවා. ඇස්සිත පුරුෂයෙක් යම් කිසි විදිහකින් පිපාසය ඇති කෙනෙක් ගමන් මාර්ගයකට එනවා. එයා එන්නේ අඟුරු වලක්, ගිනියම් වූ අඟුරු වලක් තියෙන මගකට තමයි එයා එන්නේ. එයා එන්නේ ගිනියම් වූ අඟුරු වල බලාපොරොත්තුවෙන්. ඒකට වැටෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. දැන් මෙයා එන්නේ පිපාසිතව වතුර බොන්න ඕනි, වතුර සොයාගෙන පිපාසය සංසිඳවා ගන්න. හැබැයි එයා එන්නේ අඟුරු වලක් තියෙන මාර්ගයක. එයාගේ බලාපොරොත්තුවත් වතුර බොනවා කියලා අඟුරු වලට වැටීම. ඒ කියන්නේ අවිද්‍යාව නිසා එහෙම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ වගේ මේ සත්‍යයන්ගේ චිත්තසංතාන වලට අනුකූලව ඒ පුද්ගලයන්ගේ ජීවිත දිහා බැලුවාම නිරයට යන සත්‍යයන් දිහා බලන්නට තමන් වහන්සේට හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම ත්‍රිසන් ලෝකයේ උපදින සත්වයන් යම්කිසි පුද්ගලයෙක් ඇස්සත පුරුෂයෙක් විපාසිත වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා. ඒ කෙනා එන්නේ අසුචි වලින් යුක්ත වලක් තියෙන මාර්ගයක. ඒ කෙනා දකිනවා මේ පුද්ගලයා මේ මාර්ගයේ එන්නේ. මෙයාගේ බලාපොරොත්තුවත් මේ අසුචි වලට එහෙම දැකලා ඒ කෙනා තීරණය කරනවා මෙයා යන්නේ අසුචි වලට කියලා. ඒ වගේ තිරිසන් ලෝකේ උපදින්න සත්වයන් දිහා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ වගේම പ്രേත ලෝකේ උපදින සත්වයන් දිහා දකින විදිහ දේශනා කරනවා. යම්කිසි සත්වයක ග්‍රීස්මයෙන් පිපාසිතව
ඒ පිපාසය සංසිඳවා ගන්න අරමුණින් වැඩිය කොළ නැති හෙවන ඊ타ත්ම දුර්ලභ වූ වෘක්ෂයක් වෙත එනවා. වෘක්ෂයක් තියෙන මාර්ගයෙන් එනවා. ඒ වෘක්ෂයට එන්න තියෙන මාර්ගයට පිළිපන් වෙනවා. ඒ එන කෙනා දිහා බලනකොට අදහසක් ඇති වෙනවා මේ කෙනා මෙන්න මේ ගහයට තමයි එන්නේ කියලා. අන්න ඒ වගේ ප්‍රේතලයක උපදින පුද්ගලයන් පිළිබඳව තමන් වහන්සේ අවබෝධ කර ගන්නවා කියලා දේශනා කරනවා. ඒ වගේම පින්වත්නි මනුෂ්‍ය ලෝකේ උපදින සත්වයන් පිළිබඳව බොහෝම හොඳට වැඩුණු හොඳට හෙවණ තියෙන ගහක් අරමුණු කරගෙන ඒ ගහට එන මාර්ගයට ඒ ගස වෙත එන මාර්ගයට පිළිපන් කෙනෙක් දිහා බලන් ඉන්න ඇස්සති පුරුෂයෙකුට අදහසක් එනවා වගේ මෙන්න මේ කෙනා එන්නේ මෙන්න මේ පරිපූර්ණ වූ කොලාතු වලින් යුක්ත ඒ වගේම බොහෝමත්ම හෙවණැල්ලක් ඇති මේ ගහයටයි මෙයා එන්නේ කියලා දකිනවා වගේ යම්කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකෙ උපදිනවා නම් අන්න ඒ කෙනාගේ හේතුව දැකීමේ නුවණ භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම යම්කිසි විදියකින් ඇතුළතත් පිටතත් නිරන්තරයෙන්ම අලංකාරයෙන් යුක්ත ආරක්ෂාවෙන් යුක්ත සැප පහසුකමෙන් යුක්ත ඒ වගේම වටින ප්‍රාසාදයක් තියෙන මාර්ගයකට යම් කෙනෙක් පිවිසෙනවා. ඒ කෙනා එන්නේ ඒ ප්‍රසාදයක් තියෙන මාර්ගයේ තමයි එන්නේ. එතකොට අන්නේ කෙනාගේ ඒ මාර්ගයට පිළිපැනීම දැකලා මේ කෙනා එන්නේ මෙන්න මේ ප්‍රසාදයේ වෙතයි කියලා දකින්න පුළුවන් වගේ යම් කෙනෙක් දෙව්ලොව බ්‍රහ්ම ලෝකයේ උපදිනවා නම් අනේ කෙනා දැකීමේ නුවණ භාගතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මට මේ ලෝකෙන් නිවන් දකින්න පෙන්න කෙනා පිළිබඳවත් දැකීමේ හැකියාව තියෙනවා. යම් කිසි කෙනෙක් වනයක් අසල තියෙන පොකුණක් ඇති පොකුණකට එන මාර්ගයකට පිළිපැන් වෙලා ඇතුල් වෙලා ඒ පොකුණ අරමුණු කරගෙන එයා ඒ මාර්ගය යනවා. එතකොට එයා ඒ පොකුණෙන් පැම්බීලා එයා බොහෝමත්ම සුවවත් ජීවිතයක් ගත කරලා එයා පස්සේ අසල තියෙන වනයේට ගිහිල්ලා විඩාව සංසිඳවගෙන බොහෝමත්ම සතුටින් බොහෝමත්ම සැනසීමෙන් ජීවත් වෙනවා වගේ නිවන අවබෝධ කරගන්න පුද්ගලයා පිළිබඳව මට අවබෝධයක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒත් එක්කම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ ගුණයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ ඥානයන් යුක්ත වෙනසේක කියලා පිළිගන්නේ නැත්නම් ඒ දෘෂ්ටියේ ඉන්නවා නම් ඒ කෙනා ඒ දෘෂ්ටිය මරණකම්වත් මෙහැරියොත් අර යම්කිසි භාණ්ඩයක් යම් තැනකින් ඔසවලා තියනවා වගේ ආන්නේ කෙනා මරණය මත්තේ අනිවාර්යයෙන්ම නිරේ උපදින බව දේශනා කරනවා. ඒ වගේම සාරිපුත්ත අංග 4කින් යුක්ත මම වීර්ය මගේ ජීවිතේ වැඩුවා කියලා දේශනා කරනවා. තපස් ඇති පුද්ගලයන් අතර උතුම්ම තාපසයෙක් බවට පත් වුණා. ඒ වගේම රළු වූ පිළිවෙත් ඇත්තවුන් අතර උසස්ම රළු පිළිවෙත් ඇති පුද්ගලයා මම. ඒ වගේම පාපයට යමෙක් පිළිකුල් කරනවා නම් මම තරම් පාපයට පිළිකුල් කරන කෙනෙක් තවත් ඇත්තේ නැහැ. ඒ වගේම යම්කිසි විදිහකින් ප්‍රකාශ විවේකයෙන් යුක්තව යම් කෙනෙක් ඉන්නවා නම් මම තරම් ප්‍රකාශ විවේකයෙන් යුක්ත වූ කෙනෙක් තවත් නැහැ. මේ කාරණාව පින්වත්නි විස්තර කරන්නේ බුදු වෙන්නට පෙර මධ්‍යම ප්‍රතිපදාව වැඩිවීමට පෙර භාග්‍යතුන් වහන්සේ අවුරුදු 6ක් තිස්සේ කරපු දුෂ්කර ක්‍රියාවන් පිළිබඳවයි මේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ. පින්වත්නි එතෙන්දී දේශනා කරනවා තපස් ඇත්තවුන් අතර තමන් වහන්සේ තරම් තපස් රැකපු අය මේ ලෝකේ කවුරුත් නැහැ කියලා දේශනා කරනවා. ඒක මොනතරම්නම් සාධාරණ කරුණක්ද කියලා වැටහෙනවා මහා සිහනාදය සූත්‍රය අපිට කියවනකොට.
භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ ඒ නොයේ කෘත සමාදන් වෙලා උන්වහන්සේ මොකද කළේ? පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ යනකොට සුනකයෝ ඉන්නවා ගෙවල් වල. සුනකයෝ ඉන්න වෙලාවක උන්වහන්සේට පිණ්ඩපාතේ බෙදෙන මොහොතක හරි සුනකයෙක් ඒ වෙලාවට ආවොත් ඒ පිණ්ඩපාතේ බාර ගන්න නැහැ. එක්ක බඩගින්න ඉන්නවා, එහෙම නැත්නම් වෙනත් තැනකට යනවා. ඇයි එහෙම වෙන්න හේතුව? සුනකයෙකුට දෙන්න තියෙන කෑම ටික මම ගත්තොත්, මම ගත්තොත් මේ සුනකයාට මේ ආහාරය අහිමි වෙනවා. මම නොගත්තොත් මේ සුනකයාට මේ ආහාරය ලැබෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ එදා මධ්‍යම වූ මාර්ගය අසු වෙන්නට කලින් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කරපු පිළිවෙත් පිළිබඳව දේශනා කරනවා. ඒ වගේ උක්කුටිකයෙන් ඇවිද්ද කියලා කියනවා. උක්කුටිකයෙන් ඇවිද්ද කියලා කියනවා. උක්කුටිකයෙන් ඇවිදිනවා කියන්නේ පින්වත්නි ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේ උන්වහන්සේ විතරක් නෙවෙයි මහා වනයන් වල සීතලේ හිම වැටෙන වෙලාවන් වල අවකාශයේ හිස් අවකාශයක් තියෙන තැන් වල උන්වහන්සේ වැඩ වාසය කරා කියනවා. ග්‍රීෂ්මයේ පිච්චෙන අවුවේ අවකාශයන් වල හිස් අවකාශයක් තියෙන තැන් වල වැඩ වාසය කරා කියනවා. ඒ වගේම කිසිම විදිහේ කම්බිලි පවා ඇතැම් වෙලාවන් වල පුරවල නැහැ. කම්බිලියක්වත් උන්වහන්සේ උපභෝග පරිභෝග කළා නැහැ. අනුන් දෙන දෙයින් යැපිලා තියෙනවා. ඒ වගේම දෙබරැටයක් පමණක් උන්වහන්සේ වළඳලා තියෙනවා. දෙබරැට වැළඳුවට පස්සේ දෙබරැට කිව්වහම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත දෙබරැට වලින් යම් කෙනෙක් ජීවිතේ පරිහරණය කළා කිව්වහම ඔබට හිතෙන්න පුළුවන් සමහර අය දෙබරැට වලින් ආහාර සකස් කර ගන්නවා. එහෙම නැත්නම් දෙබරැට වලින් එන යුෂයත් පානය කරනවා. දෙබරැට කිහිපයක් යම් කෙනෙක් වළඳනවා. එහෙම කෙනෙක් විදියට මන් දිහා බලන් දෙපා කියනවා. මම සාරිපුත්තු යුෂ වැළඳුවෙත් නැහැ. දෙබරැට වලින් හදන ආහාර වැළඳුවෙත් නැහැ. මම එක දෙබරැටයක් පමණක් ආහාරයට අරගෙන මම මගේ ජීවිතය ගත කළා කියනවා. ඒ වගේම සහල් ඇටයක් බලන්න සහල් ඇටයක් කිව්වහම මොන තරම්නම් කුඩාද කියලා. ඒ වගේ සහල් ඇටයක් වළඳලා ජීවිතේ තමන් වහන්සේ ගත කළා කියලා දේශනා කරනවා. දැන් බලන්න එහෙම කරපු උතුමන් වහන්සේ දේශනා කරන මගේ ශරීරය ආහාර නොගැනීම නිසා කුෂ වුණ ආකාරය දේශනා කරනවා. තමන්ගේ බඩ ඇල්ලුවාම පිටකොන්ද අහු වෙනවා. හිස තරුණ කාලයේදී අමු ලැබු ගෙඩියක් කැපලා ඒක වේලෙන් හැරියාම ඒ ලැබු කබල පැලෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ආහාර නොගැනීම නිසා උන්වහන්සේගේ හිසේ ඇති හැම පැලිලා අර ලැබු කබලක් වගේ තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ වගේ මුළු ශරීරයේම උන්වහන්සේ ජලය පානය නොකිරීම නිසා ආහාර නොගැනීම නිසා මුළු ශරීරයේම වියලි දණ්ඩක් වගේ මුළු ශරීරයේම නහරවැල් පෑදිලා ඒ වගේම ශරීරයේ ඒ ඇති අස්ථීන් පෑදිලා අර ඊ타ත්ම දුර්වර්ණ වූ ඊ타ත්ම බල රහිත වූ ශරීරයක් උන්වහන්සේට ඒ දවස්වල උරුම වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ විඳ තවත් අනේක දුක් කම්කටොළු පිළිබඳව. තමන් වහන්සේගේම අසුචි උන්වහන්සේ අනුභව කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ඒ තපස්වරු නොයේ කෘත සමාදන් වෙලා තියෙනවා. ඒ කාලවල අපේ බෝසතාණන් වහන්සේත් අවුරුදු 6ක් තිස්සේ කළේ ඔන්න ඔය වගේ දුෂ්කර ක්‍රියාවන්. මේ මධ්‍යම ප්‍රතිපදාවට පිවිසෙන්නට කලින් උන්වහන්සේ තමන් වහන්සේගේම අසෝචි වළඳලා තියෙනවා. අන්තිමේදී තමන් වහන්සේගේම අසෝචි වළඳලා තමන්ගේ වහන්සේගේම අසෝචි එන්නේ නැති වුනහම උන්වහන්සේ කියනවා තමන්ගේ ශරීරය පහත් කරලා දෙවැලමිට ධනිස් දෙක පහත් කරලා ගවයන් දමන
ඒ ගොම ආහාරයට අරගෙන වාසය කරා කියනවා. බලන්න මොන තරම්නම් දුෂ්කර ක්‍රියාවක් මොන තරම්නම් දුකක් අපි වෙනුවෙන් විඳලා තියෙනවද කියලා. ඒ තරම් දුකක් අපිට මොනවද අපේ ජීවිතේ ධර්ම මාර්ගයේ වෙනුවෙන් විඳින්න තියෙන දුක් සියල්ලම බුදුරජාණන් වහන්සේ පහසුවෙන් සකස් කරගත යුතු ආකාරය මේ ධර්මයේ මගින් අපට පෙන්වලා දීලා තියෙනවා. පින්වත්නි මේ විතරක් නෙමෙයි තව බොහෝ විඳ දුක් මේ මහා සිහනාදී සූත්‍රය පරිශීලනය කරන්න. එතකොට ඔබට ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කාලය තුල උන්වහන්සේ උපේක්ෂාව ප්‍රගුණ කළා තියෙනවා. උපේක්ෂාව ප්‍රගුණ කරනකොට උන්වහන්සේ කතා බහ කළා නැහැ. කිසිම කෙනෙක් එක්ක ගම් දරුවෝ ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා ඔබ කවුද? නම් මොකද්ද? කොහෙන්ද ආවේ? උත්තර දෙන්නේ නැහැ. එහෙම වුණාම මොකද කරන්නේ? මල මුත්‍රා කරනවා, කෙල ගහනවා. ඒ වගේම මේ කන්න වලට ඉරට වලින් අනිනවා. ඒ වගේ දේශනා කරනවා. ඒ තරම් මහා දුක් ගොඩක් උන්වහන්සේ විඳලා තියෙනවා. අමු සොහොනේ පින්වත්නි කොට්ටයක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මලමිනි ඇට. ඒ තරම් දුෂ්කර ප්‍රතිපදාවන් වින්දා මේ බුද්ධත්වයේ වෙනුවෙන්. ඒ දේවල් බුද්ධත්වයට උපකාර වුණා කියන එක නෙවෙයි. බුද්ධත්වයේ ඒ තුලින් අවබෝධ කරගන්න උන්වහන්සේ ඒ කාලේ උනන්දු වුණා, උත්සාහවන්ත වුණා. ඒ තරම් මහා කැපකිරීමක් කරා මේ බුද්ධත්වය ලබා ගැනීම සඳහා. බලන්න මොන තරම්නම් කැපකිරීමක් උන්වහන්සේ ජීවිතයේ තියෙනවද කියලා. ඒ විදිහට ගත්තාම උන්වහන්සේ රළු වූ වෘතයන් සමාදන් වෙලා ජීවිතේ පිරිසිදු වෙන්නේ නැතුව උන්වහන්සේ බොහෝ කාලයක් බණ භාවනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරන ශාරීරියේ දූවිලි තට්ටු උන්වහන්සේගේ ශරීරය පුරාම තිබිලා තියෙනවා. ඒ වගේම මේ හැම අත ගෑවහම මැරුණු කෙස් ලොම් මේවා ගැලවිලා අතට ආව කියනවා. බලන්න මොන තරම්නම් දුකක් උන්වහන්සේ ඉඳලා තියෙනවද? ඒ වගේම පින්වත්නි ඒ කාලේ කොතරම්නම් පාපයට පිළිකුල් කරාද කියනවා නම් වතුර බින්දුවකටත් මෛත්‍රී කළා කියනවා. වතුර බින්දුවකටත් ඒ තුල සත්‍යෝ ජීවත් වෙනවා කියලා. ඒ වගේම උන්වහන්සේ තරම් ඒ අර ප්‍රකාශ විවේකය දැන් ඒ කාලේ තිබිලා තියෙනවා. බොහෝ අයගේ අදහස් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගිනි ආදී පිදීමෙන් තමන්ට සංසාර දුක දුරු කරගන්න පුළුවන් කියලා. ඒත් එක්කම තවත් අදහස් තිබිලා තියෙනවා තනින් තැනට පිවසීම තුළින් විවේකයෙන් ඉඳීම තුළින් මේ දුක දුරු කරන්න පුළුවන් සංසාරේ ඈතර වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තව කාරණා තිබිලා තියෙනවා. තව දෘෂ්ටීන් තිබිලා තියෙනවා. විශේෂයෙන්ම සංසාරේ භවයන් වල ඉපදීමෙන්ම මේ විසුද්ධියටපත් වෙන්න පුළුවන් කියලා. එක එක දෘෂ්ටි ඒ කාලවල තිබිලා තියෙනවා. මෙන්න මේ වගේ හැම දෙයක්ම පින්වත්නි සෑම අත්හදා බැලීමක්ම සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වය වෙනුවෙන් උන්වහන්සේ අරමුණ ඇති කරගෙන සිද්ධ කළා තියෙනවා. අපිට අපේ ජීවිතේ මොනවද කරන්න තියෙන්නේ? අපිට මේ මාර්ගයේ කොතරම්නම් පැහැදිලිව කොතරම්නම් අපිට දුකක් ඇති නොවන විදිහට තථාගතයන් වහන්සේ කාරණා දේශනා කළා තියෙනවාද? ඒකයි මේ ධහම මෙච්චර දුර්ලභයි කියන්නේ. අද නැත්තම් අපි මොන වගේ දේවල් කරයිද කියලා දන්නේ නැහැ. අපි මොන වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් මැත්තේ නැහැද කියලා දන්නේ නැහැ. මේ ධර්මයේ ලැබුණ නැත්නම් අපේ ජීවිත පින්වත්නි ඔහේ නිකාං ගහගෙන යන දේවල් බවට පත් වෙනවා. ගස් වලට වඳි, ගල් වලට වඳි, ගිනි පුදයි, වෙන සත්වර ප්‍රාණඝාත කරයි, වෙන බොහෝ දේවල් කරයි. අපේ ජීවිත කොටින්ම කිව්වොත් පින්වත්නි ඊ타ත්ම හීන දීන ජීවිත බවට පත් වෙයි. අපිට අරමුණක් නැති ජීවිතයක්, හබලක් නැති ඔරුවක් වගේ ජීවිතයක් ලැබෙයි. ඔහේ ගහගෙන යන පාපයට මැදින ජීවිතයක් බවට පත් වෙයි. අපහසුයෙන් දුක් දෙමින් ජීවිතයට හානි කරන දේවල් කරමින් අපි මේ විමුක්තියක් කියලා බොරු දෙයක් පස්සේ පන්නන්න ජීවිත බවට පත් වෙයි. නිසා මෙවැනි වූ ජීවිතයක් නොලැබ මධ්‍යම වූ ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ අපේ ජීවිතය මේ නිවන වෙත පහසුවෙන් ළඟා කර දීමට.
ඒ විතරක් නෙවෙයි පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාදිත බොහෝ කරුණු දේශනා කරනවා. එතෙන්දී අවසානයේ දේශනා කරන තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ විශාරදත්වය, උන්වහන්සේගේ ඒ ශක්තිය පිළිබඳව මේ ලෝකේ තවත් දෘෂ්ටියක් තියෙනවා සාරිපුත්ත. වයසට ගියාට පස්සේ තරුණ කාලය වගේ මතක ශක්තිය නැහැ. කරුණු විසඳන්නට, විමසන්නට, අසන ප්‍රශ්නකට උත්තර දෙන්නට පුළුවන් කමක් නැහැ. වයසට යනවත් එක්කව මානසිකව දුබල වෙනවා. නමුත් සාරිපුත්ත ඒක මට අදාළ දෙයක් නෙමෙයි. කායිකව මම අද 80 ඉන්නේ. හැබැයි ඒ වුණාට මම මානසිකත්වයෙන් මම ඉහළින්ම එදා ලෞතර බුද්ධ රාජ්‍යත්වයටපත් වුණ දවසේ ඉඳන් ඇති වුණ ඒ මානසිකත්වය අදත් මගේ ජීවිතයේ තියෙනවා. දේශනා කරනවා අවුරුදු 100ක් ආයුෂ ඇති, මනා නුවණ ඇති, 100,000 වචනයන් පවා එකවර අසර එකවර අවබෝධ කර ගන්නට පුළුවන් භික්ෂුන් වහන්සේලා 4 නමක් 4 පැත්තේ ඉඳගෙන සතර සතිපට්ඨානය ගැන මගෙන් ප්‍රශ්න විමසුවොත්, ප්‍රශ්න ඇහුවොත් මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ හරියට දක්ෂ හීයක් තියෙන කෙනෙක් ඒ හීයෙන් ඊටාම දක්ෂ ලෙස අදාළ ඉලක්කයට විදලා තමන්ගේ අරමුණ සාක්ෂාත් කරනවා. ඉලක්කය පැහැදිලිව හඳුනාගෙන ඒ ඉලක්කයටම විදිනවා වගේ මමත් ඒ වගේ ප්‍රශ්න ඇහුවොත් මම අදටත් මට ඒ සතර සතිපට්ඨානය ගැන විසඳුම් ලබා දෙන්න පුළුවන් කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් ගුණයෙන් නුවණින් උන්වහන්සේ මොනතරම් මේ ලෝකයට ආශිර්වාදයක්ද කියලා. ඒත් එක්කම දේශනා කරනවා ඒ අවුරුදු 100 ඇවෑමෙන් ඒ ස්වාමින් වහන්සේලා මරණයටපත් වෙනවා. හැබැයි යම් කෙනෙක් මාව ඇඳක සතප්පෝලක් තියාගෙන ඉඳලා ඒක නම් මගෙන් ප්‍රශ්න විසඳුවොත් ඒත් මට උත්තර දීමේ හැකියාව තියෙනවා කියලා විශාරදව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ නිවන් මාර්ගය පිළිබඳව පැහැදිලි කරනවා. අර කලින් අර විදියේ වෘත සමාදන් වෙලා නොයේක් දුක් ගැර ශරීරයේ දීම තුළින් මට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. මම වටහා ගත්තා ඒක නෙමෙයි මේ මාර්ගය කියලා. නමුත් මම ප්‍රඥාව ඇති කරගෙන මේ ධර්ම මාර්ගයට යොමු වෙලා ලෞතර බුද්ධ රාජ්‍යත්වයටපත් වුණා. එනිසා යම් කෙනෙක් කියනවා නම් මේ ලෝකේ උතුම්ම උතුමන් වහන්සේ නමක් ඉන්නවා කියලා, දෙවියන්ට දෙවි වුණ බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ උතුමන් වහන්සේ නමක් ඉන්නවා කියලා, දෙවියන්ට වැඩ පිණිස, දෙවියන්ට මිනිසයන්ට හිතසුව පිණිස කරුණාවෙන් යුක්තව ධර්මයේ දේශනා කරන උතුමන් වහන්සේ නමක් ඉන්නවා කියලා, මේ ලෝකයේ සියලු දෙනාටම සුවයගෙන දෙන උතුමන් වහන්සේ නමක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා කියලා මේ ලෝකේ කාට හරි කවුරු හරි කියනවා නම් අන්න ඒ මම වගේ කෙනෙකුට ඒ කියන්නේ ඒ විදිහට ප්‍රශංසා කරන්නේ, ඒ විදිහට පවසන්නේ මට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේ විශාරදත්වයෙන් යුක්තව ප්‍රකාශ කරනවා. පින්වත්නි, මේ සූත්‍ර දේශනාවේ අවසානයේදී භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටි නාගසමාලා මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සැලුවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ දේශනා කරන කරුණු කාරණා ඇහුවම මගේ ශරීරයේ රෝම කූපයන් කෙලින් වුණා. ස්වාමීනි රෝම කූපයන් පන ගැන්වුණා කිව්වා. ඒලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මේක ලෝමහංස සූත්‍ර දේශනාව විදිහට පරයාය විදිහට ඉගෙන ගන්න කියලා නම් තබන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ මහා සිහනද සූත්‍රය අපි ඊ타ත්ම කෙටියෙන් සංක්ෂිප්ත කළා මේ පින්වතුන්ට කාරණා විස්තර කරේ. තව බොහෝ නොකිය වුණු කරුණු තියෙනවා. ඉතින් පින්වතුන් ඒ මහා සිහනද සූත්‍රය පරිශීලනය කළා. ඒ කරුණු කාරණා සියල්ලක්ම අවබෝධ කරගන්න වටහා ගන්නටත් කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ වෙලාවේ අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණමය වශයෙන් ජනිත කරගත්ත කුසලානිසංසයන් උතුම් වූ ධර්මාබෝධයේ පිණිස සංසාරයෙන් විමුක්තිය පිණිස අපි හැමදෙනාටම හේතු වේවා වාසනාව වේවා. අපි හැමදෙනාටම
තුම් වූ ධර්මාබෝධය ලැබේවා. ඒ වගේම හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැම දිනාටම පූජනීය වන්දනීය මහා සංඝරත්නයට උතුම් වූ කුසලානිසංසයන් වල බල මහිමයෙන් සිතක් ශාන්තියක් උදා වේවා. හැමත තෙරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය සැලසේවා. සියලු දෙනාටම යහපතක් උදා වේවා. දිගාසිරි සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.